මේ අවස්ථාවට සහභාගී වන වෘත්තීය සමිතිවල නායක සහෝදරවරුනි සහෝදරියනි මාධ්‍යවේදී හිතවතුනි හිතවතියනි දැන් මේ බැනර් එකේ තියෙන මාතෘකාව අලුත්ගම ජාතිවාදී අරගලයේ විසින් යම් පමණකට මේ යටපත් කරලා තියෙන්නේ යම් පමණකට මොකද ජනාධිපතිතුමාට බොලියාවේ ඉඳලා හදිසි තීරණයක් අරගෙන භාණ්ඩාගාරයේ ලේකම්ට ඊළඟට ජනාධිපති ලේකම්ට දැනුම් දීමට තරම් බරපතල හදිසි ප්‍රශ්නයක් බවට පත්වෙච්ච ප්‍රශ්නයක් මේ අපි දැන් කතා කරන මාතෘකාව මම හිතන්නේ මෙතන රැස්වලා ඉන්න වෘත්තීය සමිති ක්‍රියාකාරී සහෝදර සහෝදරයන්ට අදහසක් තියෙනවා ජනාධිපතිවරයා මේ හදිසි පණිවිඩය ඒ කියන්නේ පෙර පරිදි විශ්‍රාම පාරිතෝෂිකය ලබා දෙන්න කියන ප්‍රකාශය එහෙනම් කරාට පස්සේ රටේ මුස්ලිම් සිංහල එහෙම නැත්නම් බෞද්ධ ඉස්ලාම් ජාතිවාදී ස්වරූපේ ආගම්වාදී ස්වරූපේ ගැටුමක් නිර්මාණය කළා රට තුල. ඒක විසින් ගෙවුණු සති දෙකකට විතර ආසන්න කාලයක් සති එකමාරක් දෙකක් රටේ ප්‍රධාන ප්‍රශ්නය බවට සාකච්ඡා කෙරුණේ එම කාරණේ. මම හිතන්නේ තාමත් එහෙමයි. සමහර බලවේග සමහර විට ඊළඟ ඌවේ පවත්වන පළාත් සභා ඡන්දය දක්වාම ඕක කතා කරන්න ඉඩ තියෙනවා. මීට කලින් අවුරුදු 30ක් මේ රටේ ජනතාවගේ ප්‍රශ්න යටපත් කරගන්න පුළුවන්කම ලැබුණ පාලකයන්ට මීට කලින් පැවතුණු ජාතිවාදී අරගලය හේතු කොටගෙන අපේ රටේ පාලකයෝ කොහොමද කවදත් කැමති ජාතිවාදී අරගලයක් තියාගන්න පුළුවන් නම් දැන් අපේ මාධ්‍යවේදී සහෝදර සහෝදරයන් උනත් දන්නවා හිතවතුන් දන්නවා දැන් මේ ගෙවිච්ච ආසන්න දින කීපය අතර පත්තර සිරස්තල සකස් උනේ ඔය කියන ජාතිවාදී ප්‍රශ්නෙත් එක්ක. එතකොට නිදහස් අධ්‍යාපනයේ මුණ දීලා තියෙන ගැටලු ගුරුවරු මුණ දීලා තියෙන ගැටලු විශ්වවිද්‍යාල ආචාර්යවරු මුණ දීලා තියෙන ගැටලු විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මුණ දීලා තියෙන ගැටලු ජීවන වියදම පිළිබඳ ගැටලුව ඒ සියලු කාරණා යටපත් කරලා මේ බලයේ ඉන්න පාලකයන්ට ලොකු වාසිදායක වටපිටාවක් නිර්මාණය කරගන්න පුළුවන්කම තිබෙනවා ජාතිවාදයේ ආගම්වාදයේ මතු කරලා ගත්තම එවැනි සටනක් ඇදගත්තම ඉතින් අපි දැක්ක පහුගිය කාලේ පුරාම එවැනි සටනක් ඇද ගැනීමට අවශ්‍ය කරන බලවේග එවැනි සටනක් ඉදිරියට ඇදගන්න ඒක පෝෂණය කරගන්න අවශ්‍ය කරන බලවේග මුදා හැරලා තිබ්බා පහුගිය කාලේ ඒ බලවේග වලට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ ඔබ දැක්ක ඇතැම් අවස්ථාවලදී පහුගිය කාලේ සමහර කඩසාප්පු කඩපු වෙලාවල් වල සහ තව අවස්ථාවල ඉතින් එවැනි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙද්දී අපි මේ ප්‍රශ්නය යටපත් වෙන නොදී මේක ඉදිරියට අරගෙන යෑමේ උවමනාවෙන් කටයුතු කළ යුතුව තිබෙනවා. හරි ඉක්මනට මේ ආගම්වාදයට ජාතිවාදයට මිනිස්සු නතු වෙනවා ඇදිලා යනවා. ඒක වෙනමම හිතුවේ නැත්තම් වෙනම කල්පනා කරේ නැත්තම් වෙන විදිහකට ඒවා තේරුම් නොගත්තොත් ෂණිකව ඇදිලා යනවා. එහෙම තත්ත්වයක් අපි කවුරුත් පහුගිය දිනවල දැක්කා.
මොකද මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව 2009 මැයි මාසේ 18න් පස්සේ මුහුණ දෙන ප්‍රධානම අභියෝගය තමයි ඇත්ත සමාජාර්ථික දේශපාලන සංස්කෘතික ප්‍රශ්න වලට උත්තර සෙවීමේ අභියෝගය. ඊට කලින් ඒ අභියෝගය ඒගොල්ලන් ඉස්සරහ තිබ්බේ නැහැ. තිබ්බා. නමුත් ඒක හංගලා තිබ්බේ. යුද්ධය, දේශප්‍රේමය, රට රැකීම, මාතෘ භූමිය, දේශද්‍රෝහියා, දේශප්‍රේමියා, සටන් නිරාම ගිවිසුම, ප්‍රභාකරන් ඕක තමයි සාකච්ඡාව. බෙදුම් වාදය පැකේජ් එක ඒක දෙනවද නැද්ද? ඒහා බැඳිච්ච උද්ඝෝෂණ ඒක තමයි මාතෘකාව. එතකොට ඒ මාතෘකාව ඔස්සේ තමයි ආවේ. ඔබට මතකද කාලයක් වුණා මේක හිඟන්නගේ තුවාලේ කියලා. හැබැයි හිඟන්නගේ තුවාලේ එක්තරා දුරකට සනීප කරාට පස්සේ දැන් හිඟන්නට ප්‍රශ්නයක් වෙලා තියෙනවා තුවාලේ නැතිකම. තුවාලේ නැතිකමේ ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා හිඟන්නට තුවාලයක් ආයි ඕන වෙලා තිබෙනවා. ඒ නිසා හිඟන්න තුවාලයක් හදමින් තිබෙනවා. ඒවා විසින් මේ අපි මුහුණ දෙන ඇත්ත ප්‍රශ්න සියල්ල යටපත් කරනවා. ඒ නිසා තමයි අපි ජාතිවාදයට ආගම්වාදයට පළමුව විරුද්ධ වෙන්න ඕනේ. මේ ඇත්ත සමාජ ප්‍රශ්න ඔක්කොම යටපත් කරනවා. දැන් මම අද මේ වෙනකොට ජීවන අංකය 179.5යි. ජීවන අංකය. එක ජීවන අංකයක රුපියල් වටිනාකම 280යි. ඒ දෙක වැඩි කරලා ගත්තම එනවා මාසයක් ජීවත් වෙන්න කොපමණ මුදලක් ඕනද කියලා සාමාන්‍ය පවුලකට. පොඩ්ඩක් වැඩි කරලා බලන්න. නිකන් ඉන්න ගම 179.5 වැඩි කරන්න බලන්න 280න් රුපියල් 50,260යි. ඒ කියන්නේ ඔන්න 50,000 පැන්න. 50,000 පැන්න. හරි. ඒ කියන්නේ 4 දෙනෙක්ගේ පවුලකට නාගරික පවුලකට ජීවත් වෙන්න දැන් අවශ්‍ය වෙලා තියෙන අවම මට්ටමින් රුපියල් 50,260. වැඩි කරනවා කට්ටිය හොරෙන් වැඩි කරලා බලන්න. හරි. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව බලයට එන වෙලාවේ කීයද ගන්න? රුපියල් 25,344යි. මේක දැන් අපි කාලයක් තිස්සේ කියාගෙන එනවා ඉලක්කම. හැම අවුරුද්දෙම මේක මතක් කරන්න වෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට ආවේ 2005 අග. ගෙනාව අයවැය 2006 සඳහා. ජනවාරි වල ඉඳන් ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඒතර ජනවාරි මාසේ 4 දෙනෙක්ගේ පවුලක 2006 ජීවත් වෙන්න යන මුදල රුපියල් 25,344යි. අද වෙනකොට ගන්න රුපියල් 50,260යි. කොච්චර වැඩි වෙලා තියෙනවද? අපි මේ කතා කරන ප්‍රශ්න ඒවත් එක ගැට ගහලා තිබෙනවා. රාජ්‍ය සේවකයාගේ වැටුප, රාජ්‍ය සේවකයාගේ දීමනා, විශ්‍රාමිකයාගේ වැටුප, විශ්‍රාමිකයාගේ පාරිතෝෂිකය, EPF එක, පෞද්ගලිකාංශේ සංස්ථා මණ්ඩල වල වැඩ කරන අයගේ මේ ටික ඔක්කොම එකට බැඳිලා තියෙනවා. දැන් ඔබ අපි කවුරුත් දන්නවා රාජ්‍ය සේවකයන්ගේ ගත්තොත් වැටුප් වැඩි උනේ නැහැ එක සතයක්වත් 2006 ජනවාරි මාසෙන් පස්සේ. 2006 ජනවාරි මාසේ තමයි අවසාන වරට වැටුප් වැඩිවීමක් සිද්ධ වුණේ. එතකොට දැන් 2014 ජුනි මාසේ විශ්‍රාම යනකොට එහෙම නැත්නම් ජූලි මාසේ විශ්‍රාම යනකොට ඒ විශ්‍රාම යන රජයේ සේවකයා විශ්‍රාම යන්නේ 2006 වැටුපට. එතකොට වැඩි වෙච්ච ජීවන වියදම මත පදනම් වෙච්ච වැටුපක් සකස් වෙලා නැහැ. ජීවන වියදම
පවුලක 25344 ඉඳලා 50260 දක්වා දැන් වැඩි වෙලා තියෙනවා. හැබැයි ජීවන වියදම් වැඩි වීම කිසිවක් රාජ්‍ය සේවකයාගේ වැටුපත් එක්ක සම්බන්ධ කරලා නැහැ. ඔගොල්ලෝ අපි සටන් කරලා යම් දීමනා ප්‍රමාණයක් දිනා ගත්තා. ඒ දීමනා ටික වැටුපට පිටින් එල්ලලා තියෙනවා. ඒතර ඒක විශ්‍රාම වැටුප ගණනය කරන්න අදාළ වෙන්නේ නැහැ. එතකොට විශ්‍රාම වැටුප ගණනය කරන්නේ 2006 වැටුපට. රාජ්‍ය සේවකයෝ මුණ දීලා තියෙන ප්‍රධාන එක ගැටලුවක් ඒක. හැබැයි ඒ සාකච්ඡාව එවැනි සාකච්ඡා වණ්ඩ අද රාජ්‍ය සේවකයාගේ ඔළුව ඇතුලේ සාකච්ඡාව විදිහින් පෞද්ගලික අංශයේ සේවකයාගේ ඔළුවේ සාකච්ඡාව විදිහින් ඒක නෙමෙයි. කාලයක් හලාල් සාකච්ඡාව. හරක් මස් කඩේ තමයි දින ලොකුම කේස් එක. ආවල් කඩවල ටොපි විකුණනවා කිව්වා මොනවාද දීලා දාලා. මතක් කරන්න පොඩ්ඩක් ආපස්සට. ඊට පස්සේ ආවේ ටොපියේ ප්‍රශ්නේ. ඔහොම එක જાති ආවා. දැන් මේ දිනවල අලුත්ජම දර්ගා නගරේ අර හාමුදුරුවන්ගේ බලසේනා සංවිධාන ගැන ජාතිවාදයේ පිළිබඳ සාකච්ඡා මේවා උඩට ගෙනල්ලා තියෙන්නේ. මේක හරි ෂෝක්. කාටද ෂෝක්? මහින්ද රාජපක්ෂට හොඳයි. මහින්ද රාජපක්ෂට හොඳයි. පාලකයන්ට හොඳයි. ඇයි විශ්‍රාම පාරිතෝෂිකය වහා ගෙවපල්ලා කියන සටනට වඩා යමව ගිනි තියන්න යමව කපන්න යමව කොටන්න යමව මංකොල්ල ගන්න කිව්වම ඒ සටන පාලකයන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා තමයි පාලකයන්ට ඉඩ දීලා තියෙන්නේ. ඒ නිසා තමයි පාලකයන්ගේ පොලිසිය බලාගෙන ඉන්නේ. අපි අවබෝධයකට එන්න ඕන විශේෂයෙන් වැඩ කරන ජනතාව අපිට ජාතිවාදයේ වැඩක් නැහැ. සිංහල ජාතිවාදයත් එපා, දෙමළ ජාතිවාදයත් එපා, මුස්ලිම් ජාතිවාදයත් එපා. තුනටම අපි එක වගේ විරුද්ධ වෙන්න ඕන මේ රටේ රාජ්‍ය සේවකයා පෞද්ගලික අංශ සේවකයා. අපිට ඒවයි කිසි ප්‍රතිලාභයක් නැහැ. ඒ ප්‍රතිලාභ දිනා ඉන්නෝ. ඒගොල්ලෝ තමයි ඒවා බදාගෙන දඟලන්නේ. අපි ගන්න ඕන අපේ ප්‍රශ්නේ. දැන් මොකද්ද ජනාධිපතිතුමා බොලිවියාවේ ඉඳන් කිව්වා හරි. කලින් විදියට විශ්‍රාම පාරිතෝෂිකය දෙන්න කියලා. ඒක ජනාධිපතිතුමාම කලින් ක්‍රමයක් සකස් කරා රජයේ භාණ්ඩාගාරයට මුදල් දුන්නේ නැහැ. සමාවෙන්න විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට භාණ්ඩාගාරේ මුදල් දුන්නේ. ඊට පස්සේ පොලිම 18000යි. හැබැයි පාරිතෝෂිකය පිළිබඳ චක්‍රලේඛය මොකද්ද තියෙන්නේ? විශ්‍රාම යන විටම විශ්‍රාම පාරිතෝෂිකය ලබා දිය යුතුයි. විශ්‍රාම යන විටම පස්සේ නෙමෙයි. දවස් දෙකකින් නෙමෙයි. සතියකින් නෙමෙයි. මාස 3කින් 5කින් අවුරුද්දකින් නෙමෙයි. හැබැයි දැන් දවස් දෙක වෙලා සතිය වෙලා මාසෙ වෙලා අවුරුද්ද වෙලා මේක ඇවිල්ලා තියෙන්නේ. තාම කිසිම විශ්‍රාමිකේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගියේ නැහැ. මේක මූලික අයිතිවාසිකම් නඩුවකට අදාළ කාරණයක්. ඒ විශ්‍රාම ගිහිල්ලා මූලික අයිතිවාසිකම් නඩුවක් කියාගන්න ගියාම සෑහෙන අමාරුයි. සෑහෙන ප්‍රශ්නයක්. ලොකු මුදලක් ඒකට ඕන. ලොකු මැදිහත් වීමක් කරන්න ඕන. ලක්ෂ 14ක් ඉන්නවා ඔබ දන්නවා රාජ්‍ය සේවකයෝ. 20000ක් වසරකට විශ්‍රාම යනවා. දැන් 18000ක් ඉන්නවා විශ්‍රාම වැටුපෙන් කපනවා 10%. විශ්‍රාම පාරිතෝෂිකය දුන්නා හා සලකලා
වැටුපෙන් 10% කපා ගන්නවා. නමුත් පාරිතෝෂිකය නැහැ. එතකොට දැන් හරි ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළා. අපි කෝ අපිට ප්‍රකාශ වලින් වැඩක් නැහැ. ප්‍රකාශය හරි කරපු එක ලොකු දෙයක්. ඒක වෙනම දෙයක්. අපි ජනාධිපතිවරයාගේ ප්‍රකාශ පිළිගන්නේ නැහැ. ඒ නිසා අපිට මේක ඊට අදාළ චක්‍රලේඛ නිකුත් කරන්න ඕන. දැන් මේ වෙනකොට චක්‍රලේඛ නිකුත් කරලා තියෙනවා. දැන් ප්‍රශ්නේ ඉවරද? ඉවර නැහැ. ඇයි? දැන් බැංකුවෙන් කට්ටියක් අරන් තිනවා. 300 විතර ප්‍රමාණයක්. ඒතකොට ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ කොහොමද විසඳන්නේ? අපි මානව හිමිකම් කමිෂන් එකේදී කෙලින්ම කිව්වා අදාළ බලධාරීන්ට රාජ්‍ය සේවකයා බැංකුවට දක්වන්න එපා. එයා වෙතන පොලිමේ තියන්න එපා. ආණ්ඩුව අවශ්‍ය නම් විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීම සඳහා බැංකුවෙන් ණය ගන්න. අතිතරම් ණය අරන් තියනෝනේ. ඕන තරම් ණය අරන් තියනවා. ණය ගැන කතා කරන්න ගියොත් තමුන්නාන්සලා දන්න වෙනම සාකච්ඡාවක්. ණය ගැන කතා කරන්න ගියොත්. එතකොට භාණ්ඩාගාරේ සල්ලි දෙපාර්තමේන්තුවට විශ්‍රාම දෙපාර්තමේන්තුවට දෙන්න නැත්තේ නැතිකම නිසා නම් මේක ජනාධිපතිවරයාට අපි කියන්න කියලා. අපේ මොකද්ද භාණ්ඩාගාරයේ සල්ලි නැහැ මිත්‍රවරුනි කියලා කියන්නකෝ. කියන්නේ එහෙම නෙමෙයිනේ. රටට කියන්නේ. භාණ්ඩාගාරයේ හිස් කියලා කියන්නකෝ. ගොවියගේ විශ්‍රාමයට කප්පාදු කරා. ඔබ දන්නෝ අවුරුදු 2ක් ගොවීන්ට විශ්‍රාමයට ගෙව්වේ නැහැ. දායක විශ්‍රාමයට බා. අවුරුදු 60 ඉඳන් ගෙවන්න තිබුණා. ගොවියෝ අරගල කළා. පෝස්ටර් ගැහුවා උද්ඝෝෂණය කරා ගොවි බිම් වල අන්තිමට කොළඹත් ආව අමුඩ ගහගෙන. මේක රටට කියන්න ඕන නිසා. අන්තිමට ගියපාර අයෙන් ගෙනාවා 63ට දාලා අවුරුදු 3ක් කප්පාදු කරලා ගෙවිච්ච අවුරුදු 2 වෙනුවෙන් ගෙවීම මොකුත් කරේ නැහැ. මොකක්වත් නැහැ. 63ට දැම්මා කප්පාදුවක් කරලා. භාණ්ඩාගාරේ පිරිලා නම් ඉතිරිලා නම් සංවර්ධනයේ තියෙනවා නම් ඇයි ගොවියගේ විශ්‍රාමයට කැපුවේ? ඇයි දැන් EPF එක කෑලි දෙන්න කතා කරන්නේ? ඊළඟ ප්‍රශ්නේ. මෙතන ඉන්න සංස්ථා මණ්ඩල වල මාධ්‍යවේදී මහතුරුත් ඉන්නවා. ඔයගොල්ලන්ට කවදා හරි එළියට යනකොට හම්බෙන්නේ EPF එක එකපාර. ඒක තමයි එකපාර ලැබෙන මුදල. ඇයි ආණ්ඩුව ඇතුලේ දැන් සාකච්ඡා වෙන්නේ EPF එක එකපාර නොදී අර රාජ්‍ය සේවකයට විශ්‍රාමයට උපදිනවා වගේ පොඩ දෙන්න මාස්පත. ඇයි එහෙම සාකච්ඡා ගේන්නේ? දැන් ඕකම නේද කලින් විශ්‍රාමයට උපක් දෙනවා කියලා පෞද්ගලික අංශයේ සේවකයන්ට වෙන ක්‍රමයකින් ඔය වැඩේම නේද දෙන්න ආවේ. ඒක පරාද කළා. ඉතින් භාණ්ඩාගාරේ සල්ලි තියෙනවා නම් ආණ්ඩුව හොඳයි නම් මොකද්ද ප්‍රශ්නේ? මේක බංකොලොත්. ඇත්ත කතාව. ඔතන තමයි ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ. විශ්‍රාම පාරිතෝෂිකයට මානව හිමිකම් කමිෂන් එකට ගියාම අපි පැමිණිලි කරාම ඒක විභාග කරද්දී භාණ්ඩාගාරේ නිලධාරීන් ඇවිල්ලා කිව්වේ භාණ්ඩාගාරේ සල්ලි නැහැ කියලා. දැන් අල්ලගන්න ඕනේ මේ භාණ්ඩාගාරේ ආපු නිලධාරීන් ආණ්ඩුවෙන් ගිහිල්ලා ඇත්ත උඹලා මෙහෙම කිව්වද යකෝ මගේ රජේ මගේ භාණ්ඩාගාරේ සල්ලි නැහැ කියලා. ඔව් කිව්වා. ඒතර ඔය ප්‍රශ්න අවශ්‍ය වෙන්නේ නැහැ වෙනත් ප්‍රශ්න මතු කරගත්තා. සංවර්ධනයේ මහා විද්‍යාව ගැන කතා කරා ඔයගොල්ලෝ දන්නවා ආණ්ඩුවට ජනතාව ඡන්දය දෙන එක දැන් අඩු කරගත්තා. ඔය ආණ්ඩුව කියන මහා සංවර්ධනයේ සෙල්ලම් ඔක්කොම කොහෙද පෙන්වුවේ? දකුණු පළාතේ බස්නාහිර පළාතේ. ඔය දෙකනේ පෙන්වුවේ. ඔය කියන අධිවේගී මාර්ග අර නාට්‍ය පෙන්වන්න නැති නෙළුම් පොකුණ ඒක බලන්න ළමයි එනවා. ඒකේ නාට්‍ය බලන්න කවුරුත් එන්නේ නැහැ. නාට්‍ය පෙන්වන්නෙත් නැහැ. කොහොම තියෙනවනේ මේ මහා විශාල
සංවර්ධන කතාව. ඒ සංවර්ධනයේ ඇස් දෙකෙන් දැකපු පළාත් දෙකේ ජනතාවම තමයි ආණ්ඩුවේ ඡන්ද ප්‍රමාණය අඩු කළේ. පෞගිය මාර්තු 29 පළාත් සභා ඡන්දෙන්. ඉතින් දැන් ආණ්ඩුව කියන සංවර්ධනයේ කතාව ජනතාව ප්‍රතික්ෂේප කරන්න පටන් අරන් තිනවා. විශ්‍රාමටු පාරිතෝෂිකය මේ ප්‍රශ්නෙට මුහුණ දීපු ජනතාව පිළිගන්නවා නම් මේ ආණ්ඩුව සංවර්ධනයක ක්‍රියාවලියක ඉන්නවා කියලා එහෙනම් ප්‍රශ්න කරගන්න ඕන කෝ? ඇයි එහෙනම් පාරිතෝෂිකය කපන්නේ? මොකද්ද ප්‍රශ්නේ? ආණ්ඩුවට අපි කියනවා චක්‍රලේඛයක් ගහලා ඊළඟ පියවරක් විදියට. පුළුවන් නම් කරන්න බැංකු වලින් ඔයගොල්ලෝ ණය අරගෙන එහෙම චක්‍රලේඛයක් නිකුත් කරන්න විශ්‍රාමටු දෙපාර්තමේන්තුවට. එතකොට හරිනේ. එක්කෝ මහ භාණ්ඩාගාරයෙන් ඒ අදාළ කුමන හෝ ආයතනයකින් ඒ ආයතනයකට පී.බී. ජයසුන්දර මහත්තයාට හරි ඒ ආයතනවල අදාළ නිලධාරීන්ට හරි බැංකුවෙන් ණය ගන්න නීතිමය ආවරණයක් හදලා දෙන්න ඕන විශ්‍රාමටු දෙපාර්තමේන්තුවට ගෙවන්න. එහෙම බැරිනම් ඍජුව විශ්‍රාමටු දෙපාර්තමේන්තුවට බැංකුවෙන් ණය අරගෙන විශ්‍රාම පාරිතෝෂිකය ගෙවන්න පුළුවන් වෙන විදියට චක්‍රලේඛයක් නිකුත් වෙන්න ඕන. එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. 18000ක් වෙච්ච අයට ගෙවන්නේ කොහොමද කියන ක්‍රමයක් නැහැ. චක්‍රලේඛ හුමාරු වුණා මිසක් තාම එක සතයක් වෙන් කරලා නැහැ. එක සතයක් විශ්‍රාමටු දෙපාර්තමේන්තුවට අලුතින් එවලා නැහැ. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ චක්‍රලේඛ වල නෙමෙයි මුදල් නැතිකම. එහෙනම් අපි කියනවා විශ්‍රාමටු දෙපාර්තමේන්තුවට හෝ විශ්‍රාමටු දෙපාර්තමේන්තුවට මුදල් ලබා දීමට අදාළ ආයතනවලට හෝ භාණ්ඩාගාරයට හෝ බැංකු මගින් ණය අරගෙන විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමට අදාළ කරන නීතිමය ප්‍රතිපාදනයක් එහෙම නැත්නම් චක්‍රලේඛයක් ආණ්ඩුව මගින් දැන් නිකුත් කළ යුතුයි. එතන තමයි දැන් මේ සටන ඇවිල්ලා තියෙන තැන. ඉස්ලාම් බැංකුවට දැක්කුවා. මේකට විරුද්ධව සටනක් ආවා. සටන ගෙනා උරු සමිති ව්‍යාපාරේ. ඊට පස්සේ කිව්වා ඊළඟ චක්‍රලේඛය මොකද්ද? කැමති නම් බැංකුවෙන් ගන්න. කැමති නම් කලින් ක්‍රමයට ගන්න. ඔන්න ආණ්ඩුව අඩියක් පස්සට තිබ්බා. සටන ඉස්සරහට එනකොට. ඊළඟට ඒකත් හරියන්නේ නැහැ නේ. ඒකත් ප්‍රතික්ෂේප කරන්නේ උරු සමිති. සටන ගියා. පත්‍රිකා බෙදුවා. වැඩවාජන වලට දින දැම්මා. ඒ සඳහා ජනතාව පෙළ ගැස්සුවා. එතකොට පොලියාවේ ගිහිල්ලා හදිස්සියට මතක් වුණා අම්මට සිරි කෙලියක් තියෙනවා මම මේ ආවට එහෙ. දැන් පුදුම මතක් වෙන්නේ බොලියාවට ගිහිල්ලා මතක් වෙලා. ඒ පාර කටින් කිව්වා. රයිට් පරණ ක්‍රමයට දෙන්නම්. ඒ පාර කො නෑ චක්‍රලේඛයක් ඕන. රයිට් ඒකත් දැන් එව්වා. ඒකත් එවලා දින්. හැබැයි සල්ලි නෑ. එහෙනම් තව චක්‍රලේඛයක් ඕන කරනවා. එක්ක විශ්‍රාමටු දෙපාර්තමේන්තුවට පුළුවන් වෙන්න ඕන බැංකුවෙන් ණය අරගෙන විශ්‍රාම යන විටම පාරිතෝෂිකය ලබා දෙන තත්ත්වයක් නීතිමය වශයෙන් සම්පූර්ණ කරන්න වගේම ප්‍රායෝගිකව සම්පූර්ණ කරන ක්‍රියාවලියකට යන්න. ඒක අවශ්‍ය වෙනවා. නැත්නම් ආයි පොලිම. චක්‍රලේඛ තියෙයි. එහෙනම් එතෙන්ද මේ ප්‍රශ්නේ අරගෙන එන්න ඕන. ඒ විතරක් නෙමෙයි. දැන් බලන්න විශ්‍රාම පාරිතෝෂිකය ලැබිය යුතු මුදල කොච්චර අඩුවෙන්ද හම්බෙන්නේ කියලා. ඊළඟ ප්‍රශ්නේ. විශ්‍රාම පාරිතෝෂිකය විශ්‍රාම වැටුප වගේ 24 ගුණයක් නම් දෙන්නේ. අවුරුදු දෙකක පඩිය නම්. හැබැයි අපිට ලැබෙන්නේ નિયમિત විශ්‍රාම වැටුප නෙමෙයි නං. එහෙනම් එතන බරපතල වංචාවක් සිද්ධ වෙනවා. මොකද්ද નિયમિત විශ්‍රාම වැටුප කියන්නේ? 2014 පඩිය 2014 මූලික වැටුපට අනුව විශ්‍රාම වැටුප හැදෙන්න ඕන.
දැන් අපිට තියෙන 2014 මූලික වැටුප නෙමෙයි 2006 මූලික වැටුප. එහෙනම් ආණ්ඩුව වහාම දීමනා සියල්ල වැටුපට එකතු කළ යුතුයි. ඒ නිසා මේක මේ එකක් නෙමෙයි ප්‍රශ්න ගොඩක්. එහෙනම් දැන් අපේ සටන අපි මේ පාරිතෝෂිකයෙන් පටන් ගත්ත එක තව ටිකක් ඉස්සරහට ගන්න ඕන. ඒ තමයි වැඩි වෙච්ච ජීවන වියදමට අනුව ඒ කියන්නේ දැන් මං කව ගන්න 179.5යි දැන් ජීවන අංකේ. එක අංකයක වටිනාකම රුපියල් 280යි. වැඩි කරාට පස්සේ 50,260යි. 50,260යි. මහින්ද එනකොට 25,344යි. එනකොට ගාන එක දැන් ගාන අරක. ලෝකෝගෙන් පොඩි එක අඩු කරාම 24,000 ගානක් එනවා. මහින්ද ආවට පස්සේ පවුලක වැඩි වෙච්ච ජීවන වියදම. එතකොට ඒ ජීවන වියදමට අනුව දීමනා දුන්නෙත් නැහැ. දීමනා අපි දිනාගත්තා. දැන් රුපියල් 8,000ක් විතර දිනන අඩුම ගාන දීමනා. අඩුම රජයේ සේවකයාට. ඒක තමයි බටුපට එල්ලලා දෙන්නේ. උඩ ආයෙත් ඊට වඩා ටික වැඩි. හරි. එහෙනම් ජීවන වියදමට අනුව මහින්ද ආවට පස්සේ වැඩි වෙච්ච ජීවන වියදමට අනුව වැටුප හදන්න ඕන. මෙතෙක් එල්ලලා තියෙන දීමනා ටික වැටුපට එකතු කරන්න ඕන. ඒ කියන්නේ වැටුප් වැඩිවීමක් අවශ්‍යයි තියෙන තැනින් දීමනා ටික වැටුපට එකතු කිරීම අවශ්‍යයි. එහෙනම් සටන් පාඩයක් එනවා අපිට අලුතෙන්. ජීවන වියදමට සල්ලන වැටුප් වැඩි කරනු දීමනා සියල්ල වැටුපට එකතු කරමු. එතකොට දීමනා සියල්ල වැටුපට එකතු කරපු ගමන් විශ්‍රාම වැටුප් ප්‍රමාණය ඉහළ යනවා. විශ්‍රාම යන කෙනාගේ. එතකොට විශ්‍රාම වැටුප ඉහළ ගියපු ගමන් විශ්‍රාම පාරිතෝෂිකයේ ප්‍රමාණය ඉහළ යනවා. එතකොට දැන් බලන්න ඇත්ත අරගලය රාජ්‍ය සේවකයන්ට ඔන්න ඔතන තියෙන්නේ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කුලවාදී සටන් නෙමෙයි තියෙන්න ඕන. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තියෙන කුලවාදී සටන ඉහළ කුල පහළ කුල අතර අරගලයක් සටනක් තියෙනවා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ. තව ආයතනවල තියෙනවා ගෝත්‍ර කුල සටන්. හරි. ඒවා නෙමෙයි. ඒවා ඒ ගානකට තියාගත්තර කමන්නේ. ඊළඟ සිංහල ජනයාට දෙනවා වරල්ලා දෙමළත් එක්ක ගහගන්න වරල්ලා මුස්ලිම් මිනිහත් එක්ක ගහගන්න කියලා සටනක්. මුස්ලිම් මිනිහට දෙනවා වරල්ලා දෙමළත් එක්ක ගහගන්න සිංහලයත් එක්ක ගහගන්න කියලා. දෙමළ කෙනාට දෙනවා වරල්ලා සිංහලයට ගහන්න සටන එහෙම නැත්නම් මුස්ලිම් කෙනත් එක්ක ගහගන්න. එක්කෝ ආගමික වාර්ගික මොනවා හරි සටනක් දෙනවා. ඒ සටනට පුදුම ඇදිලා යෑමක් තියෙනවා. කවුරු හරි හාමුදුරු කෙනෙක්ගේ ශ්‍රී මුඛයේ මොකක් හරි වදාරපු ගමන් ඇදිලා යනවා. හරි. එහෙම තියෙන්නේ. ඒ නිසා මේ අපිට තියෙන ඔය කිසිම ආකාරයක ආගම මත තමන් කතා කරන භාෂාව මත එහෙම නැත්නම් ඔන්න ඔය අපේ රාජ්‍ය අංශයේ අස්සේ තියෙන ගෝත්‍ර කුල අතර තියෙන සටන ඒක නෙමෙයි. පොදු ඔක්කොටම අදාළ අපිට ජාතික සටන් පාඩයක් තියෙනවා. රාජ්‍ය සේවකයට. දැන් පෞද්ගලික අංශේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ලොකුවට. හරි. මේක මූලික මාතෘකාව නිසා. ඉතින් ඒ නිසා මේක ඉවර නෑ. දැන් මේක ඇවිස්සලා විතරයි තියෙන්නේ. ඇත්ත කතාව. විශ්‍රාම පාරිතෝෂිකය බැංකුවට තල්ලු කිරීමෙන් ප්‍රශ්නේ ඇවිස්සලා තියෙන්නේ. එහෙනම් අපි යන්න ඕන පදනමටම යන්න ඕන. එහෙනම් පදනම සකස් වෙනකොට රාජ්‍ය සේවකයාගේ
දැනට තියෙන දීමනා ටික වැටුපට එකතු වෙන්න ඕන. වැටුපට එකතු වුණාට පස්සේ ජීවන වියදමට අනුව වැටුප් වැඩිවීම සම්පූර්ණ නැහැ. එහෙනම් ඒ අඩු ප්‍රමාණයේ රාජ්‍ය සේවකයට ගෙවන්න ඕන. ඒකත් එක්ක බේසික් එක මූලික වැටුප ඉහළ යනවා. ඒ මූලික වැටුප මත පදනම් වෙලා විශ්‍රාම වැටුප හදන්න ඕන. ඒ විශ්‍රාම වැටුපට අනුව විශ්‍රාම පාරිතෝෂිකය ගෙවන්න ඕන. ඒක බැංකුවෙන් නෙමෙයි භාණ්ඩාගාර සල්ලි නැත්තම් භාණ්ඩාගාර නිලධාරීන්ට හරි එහෙම නැත්තම් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට හරි බැංකුවෙන් ණය අරගෙන විශ්‍රාමිකයන්ට පාරිතෝෂිකය ගෙවිය හැකි වන පරිදි නීති චක්‍රලේඛ එළියට පැමිණිය යුතු වෙනවා. ඔතෙන්ට ප්‍රශ්න ගෙනියන්න ඕන අපි. එහෙම නැත්තම් මේකේ ඇත්ත විසඳුම එන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා මූලික වශයෙන් අපි මේ ප්‍රශ්නය ඒ විදියට අරගෙන සමස්ත උත්සමිති ව්‍යාපාරය එක සටන් වැඩපිළිවෙලකට පැමිණීම අත්‍යවශ්‍යයි. දැනට බලන්න ආණ්ඩුව දැනට මේ ප්‍රශ්නය කෙරෙහි මේ තරම් අවධානය යොමු කළෙත් අපි වෙනම කරන අරගලයක ප්‍රතිඵලයක් විදියට. අපි ජාතික උත්සමිති මධ්‍යස්ථානය එක පැත්තකින් කරගෙන යනවා සටන. තවත් වෘත්තීය සමිති මූලස්ථාන ඒ අරගලය ඉස්සරහට ගෙනියනවා. ඒක හොඳයි. ඒක අපි අගය කරනවා. ඒක හොඳයි. නමුත් මේ වෙන විදියට විවිධ අවස්ථාවල මේ අරගලය කරලා තමයි ආණ්ඩුව මේ පමණකට පස්සට ගියේ. එහෙනම් එකට කරා නම් මේ කියන මූලික පදනම මත එහෙනම් අපිට දීමනා වැටුපට එකතු කරගන්නත් පුළුවන්. ජීවන වියදම සරලන වැටුප් දිනා ගන්නත් පුළුවන්. විශ්‍රාම පාරිතෝෂිකය විශ්‍රාම යනකොට හරියට ගන්නත් පුළුවන්. මොකද දැනට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට බැරි වෙච්ච දේවල් තියෙනවා. කරගත්ත දේවල් තියෙනවා. UMP එක කෑලි කැඩුවා. හරි. සජිතුයි රනිල්ගේ සටන හැමදාම සටන බවට පත් කරා. ඒකෙන් විපක්ෂය දුර්වල කරා. ඒ පැත්තෙන්. ජේප් එකෙන් වීරවංශ ඇතුළු කෑල්ලක් ගත්තා. හරි. යම් පක්ෂ යම් ආකාරයකට දුර්වල කරා. මහින්ද රාජපක්ෂට බැරි උනේ වෘත්තීය සමිති ව්‍යාපාරය දුර්වල කරන්න විතරයි. ඒ නිසා තමයි දැන් හරි යමක් අපි දිනා ගන්න තැනකට මේ ගෙවිච්ච කාලය තුලත් ඇවිල්ලා තියෙන්නේ. ගෙවිච්ච කාලය තුල දැනුත් ඒකෙන් ඇවිල්ලා තින්නේ. හැබැයි ඒකේ තිබුණු බෙදීම් තියෙනවා. අපි නෑ කියන්නේ. තිබුණු බෙදීම් තියෙනවා. හරි. දිගට ආපුවා තියෙනවා. ඉතින් ඒක වෙනස් කරගත්තා නම් ওই ජාතිවාදත් පරද්දන්න පුළුවන්. රටේ ජාතිවාදයේ පරද්දීමේ වගකීමක් උත්සමිති ව්‍යාපාරයටත් තියෙනවා. ඒක මුස්ලිම් වේවා, සිංහල වේවා, දෙමළ වේවා. ජාතිවාදයේ පරද්දීමේ වැඩිම වගකීම ගන්න ඕන හරියට බැලුවොත් උත්සමිති ව්‍යාපාරය. ඒ නිසා අපි මේ කාරණා සැලකිල්ලට අරගෙන අපිට තාම කරන්න බැරි වෙච්ච දේ අපිට පාලකයට දොස් කියන්න පුළුවන්, සටන් කරන්න පුළුවන් අපේ තියෙන උපරිම ශක්ති ප්‍රමාණයෙන්. නමුත් අපිට බැරි වෙච්ච දෙයක් තියෙනවා තාම. වෘත්තීය සමිති ව්‍යාපාරය ගන්න බැරි වුණා එක තැනකට. තාම බැරි වුණා. ආණ්ඩුවත් එක්ක ඉන්න කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ පැත්තට දාමු. ඒක වෙනම කාරණයක්. ඒගොල්ලෝ පැත්තකට දැම්මම හැබැයි මේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන සටන් කරන උත්සමිති ප්‍රමාණයක් තියෙනවා. ස්වාධීන හරි පක්ෂ වලට සම්බන්ධ හරි නැතුව හරි කොහොම හරි. මෙන්න මේ ටිකට එකට එන්න බල කරන්න ඕන වෘත්තීය සමිති සමාජිකයා. ඒ බල කිරීම අවශ්‍යයි. එකතු වෙන්නේ නැත්නම් ඇයි එකතු වෙන්නේ නැති මොකද්ද ප්‍රශ්නේ කියලා අහන්න ඕන. හරි. ඇයි මොකද්ද ගැටලුව? අපි ලෑස්ති.
ඔයගොල්ලන්ගේ ආයතන වලට කියන්න. සමාජිකයන්ට කියන්න. අපි ලෑස්ති. ජාතික වෘක්ෂ සමිති මධ්‍යස්ථානයේ ලෑස්ති මේ කියපු මූලික පදනම මත ජීවන වේදමට සරලන වැටුප දීමනාටික වැටුපට එකතු කරගන්න එක ඒ අනුව විශ්‍රාම වැටුප සකස් කරන එක. දැන් විශ්‍රාම වැටුපෙත් තියෙන ප්‍රශ්නයක් දැන් එළිය අපි යන හැමතැනම විශ්‍රාමිකයෝ හම්බ වෙනවා. ඒතර අපිට දොසුත් කියනවා. මොකද කියන්නේ ඔයගොල්ලෝ මේ ඇතුලේ ඉන්න අයගේ ප්‍රශ්න ගැටලුවාම මොන හරි සටනක් කරනවා. වැටුප් වැඩි කරගන්න මොනවාට හරි ඒ જાතියවට. හැබැයි විශ්‍රාම ගියාය වෙනුවෙන් කරන අරගලේ මදි කියලා. ඒක කරන්නේ නැහැ කියලා සමහර වෙලාවට. දැන් හිතන්නකෝ යම් දවසක විශ්‍රාම ගියා කලින් කෙනෙක්. දැන් ඉන්නවා වැඩි හිටියෙක් එළියේ. එයා විශ්‍රාමයට පක් ගන්නවා. එමෙන්න 2006 වැටුපට අනුව දැන් විශ්‍රාම යනවා කට්ටිය. දෙන්නම විශ්‍රාම ගියේ දෙන්නේ. ඒතර අලුත් වැටුපට අනුව විශ්‍රාම ගියේ කට්ටියගේ ලැබෙන ගාන වැඩි විශ්‍රාම වැටුප අර පරණ වැටුපකට අනුව විශ්‍රාම ගියත් ඉන්න වෙලී. ඒතර ඒගොල්ලන්ගේට ලැබෙන ගාන අඩුයි. එකම කඩෙන් බඩු ගන්න. බඩු ගන්න එකම කඩෙන්. ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා විශ්‍රාම ගිහිල්ලා ඉන්න අයගේ විශ්‍රාම වැටුප් වල විෂමතාව පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා. අපි ඒකත් ගන්න ඕන. වෘක්ෂ සමිති ව්‍යාපාරේ. ඉතින් ඔන්න මූලික කාරණා ටික පදනම් කරගෙන අත්‍යවශ්‍ය වෙන පූර්ව කොන්දේසිය තමයි වෘත්තීය සමිති ටික එක තැනකට ගැනීම වෙනුවෙන් කරන අරගලේ. මේ අරගලෙන් 90%ක් අපි දිනනවා වෘත්තීය සමිති ටික එක තැනට ගත්තොත්. ගන්න දින ටිකයි ගොඩක් නෑ. වෘත්ති සමිති කියලා කිව්වට. හරි. ටිකක් තියනවා ගන්න. අපි හැම උත්සාහයම දන්නවා එක්ක අනිත් අයගේ සටනට අපි යන්නේ එක්ක අපේ සටනට ගෙන්න ගන්න. දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ අපේ එකට එන්නෙත් නැහැ. අපිට එතෙන්ට යන්න දෙන්නෙත් නැහැ. ඔක තමයි තියෙන ගැටලුව. දැන් අපි වෙලාවක බලයෙන් යනවා. බලයෙන් යනවා. අපි ජාතික වෘක්ෂ සමිති මධ්‍යස්ථානය සහ ඒ වටා එකතු වෙලා ඉන්න අනිකුත් වෘත්තීය සමිති අපි දැන් සාකච්ඡාවක් කරගෙන යනවා. හරි. සටන් පාට අපේ වණන් අපි එකගේ වණන් ඒ සටන් පාට වෙනුවෙන් අරගල තියෙන්නේ කොතනද අපිට ආරාධනා කරත් යනවා නොකරත් යනවා. මැදිහත් වෙනවා. කොහොමද මේක දාගන්න ඕන එක තැනකට. මේ ප්‍රශ්නේ මෙච්චර දුර එන්නෙත් නෑ. ඒ පදනමින් වෘක්ෂ සමිති ව්‍යාපාරය අරගලයට සූදානම් වුණා නම් සූදානම් වෙන්නේ නැති කල්ලි ටිකක් ඉන්නවා මේකේ. කල්ලි ටිකක් ඉන්නවා. අපි දන්නේ මොන න්‍යාය පත්‍රද කියලා. හරි. මං හිතන්නේ මෙතන කාටවත් ඒ ගැන අඩු වැඩි වශයෙන් අදහසක් තියෙන්න ඕන. ඒ නිසා අපි ආණ්ඩුව තියෙන එක පැත්තක අපිට ඒක අපිට අදාළ නැහැ. මේ මොකාගේ මොන ආණ්ඩුවද කියලා. හරි. ඒක මහින්ද රාජපක්ෂගේ මොකක් හරි එකක්ද? එහෙම නැත්නම් මීට වෙන නමකින් තියෙන මොකක් හරි එකක්ද කියන එක අපිට අදාළම නැහැනේ. අපිට අදාළ නැහැ. ඒ නිසා මොකද දැන් ඒකත් ගන්න ඕනේ. මොකද අපි දැන් මේ සටන හරියට තැනකට එනවනේ. අපි විශ්වාස කරන තැනකට එනවා කියලා. අපිට විශ්වාසයක් තියෙනවා වෘක්ෂ සමිති ව්‍යාපාරය එතෙන්ට ගන්න පුළුවන් කියලා. ඒ විශ්වාසය තියෙන. ඔතෙන් එනකොට මොකද දන්නවද වෙන්නේ? ජාත්‍යන්තරව තියෙන ලොකුම කුමන්ත්‍රණය මේක බවට පත් වෙනවා. අද කිව්වා කියලා ඒකත් හොඳට තියාගන්න. සහ අපි කියලා තියන්න ඕන. වෘත්තීය සමිති ව්‍යාපාරය එක තැනකට ඇවිල්ලා මේ ඉල්ලීම් ටික පදනම් කරගෙන සැබෑ අරගලයට එළියට බහිනකොට මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට විරුද්ධව මොකද්ද ජිනීවා වල ආපු ලොකුම කුමන්ත්‍රණය මේක වෙන්න පුළුවන්. හරි. කියන්න පුළුවන් නවි පිල්ලේ තමයි මේක මෙහෙවන්නේ කියලා. එහෙම කියන්නත් පුළුවන්. එතෙන් දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අපි කරගෙන යන සටන අරගලය අපිට විශ්වාසයි ජයග්‍රාහීව අපි මේක කෙලවර කරනවා.
ඒ පිළිබඳ කිසිම දෙගිඩියාවක් සැකයක් නැහැ. ඒකට පූර්ව කොන්දේසි ටිකක් තියෙනවා. අන්නේ පූර්ව කොන්දේසි ටික සම්පූර්ණ කර ගැනීම අත්‍යවශ්‍යයි. මොකද විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය විතරක් නෙමෙයි විශ්‍රාම වැටුපත් ඉදිරියේදී කප්පාදු වීමට ඉඩ තිබේ. හොඳට මතක තියාගන්න. ආණ්ඩුවේ ආදායම ඉවර වෙනවා. ආදායම කිව්වේ බදු මුදල් ටික, දඩ මුදල් ටික ඉවර වෙනවා. දැනට රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප්, ඊට පස්සේ ණයවල පොලිය, ණයවල වාරික. ඔවා කියනකොට ඉවරයි. ඒක තමයි මේ වෙන ක්‍රමයකට එන්නේ. නමුත් ඒවා කියනකොට ඉවර වෙන නිසා තව ටිකක් සෞඛ්‍යයට, තව ටිකක් අධ්‍යාපනයට, තව ටිකක් තව මොනකට හරි වැඩ ටිකක් තියෙන නිසා දැන් මෙතනින් අදිනවා. ඒ කියන්නේ විශ්‍රාම වැටුප ණය වාරික, ණයවල පොලිය සහ වාරික. ණයවල පොලිය සහ වාරික නොදී ඉන්න බෑ. දෙන්න ඕන. එන කැපෙන්නේ කොතනින්ද? කපන්න තියෙන්නේ ඉස්සෙල්ලා සෞඛ්‍ය අධ්‍යාපනය කපනවා. හරි. ඒක එකපාරට දැනෙන්නේ නැහනේ. දැනෙනවා. සෞඛ්‍ය අධ්‍යාපනයේ වට වෙන් කරන මුදල් කැපෙනවා. ඊළඟට එන්නේ විශ්‍රාම වැටුපට, විශ්‍රාම පාරිතෝෂිකයට. අර EPF එකට අර දෙන වැඩේට. අවසානයේ වැටුප් කපන තැනට. ඒක තමයි මේ පාරේ තියෙන්නේ. හොඳට මතක තියාගන්න. ඒක මේ ඉස්සරහ තැනක තියෙනවා. හරි. පාරිතෝෂික විතර නෙමෙයි වැටුප් කැපිල්ලත් මේ ගමනේ තැනක තියෙනවා. අනිවාර්යෙන්ම. ඒක පාට කිව්වම රාජ්‍ය සේවකව පිළිගන්නේ නැහනේ. දැනට දෙන වැටුප තව ටික දවසකින් කපයි. ඒකත් අඩු කරයි කිව්වොත් තාම පිළිගන්නේ නැහැ. නමුත් අපිට පේනවා මේ යන පාරේ යම් තැනක අනිවාර්යෙන්ම විශ්‍රාම වැටුපෙන් ප්‍රමාණයක් පාරිතෝෂිකයේ සමාන මුළුමනින්ම අවශ්‍ය කිරීමක් අනිවාර්යෙන්ම එන තැනක්, එන ලක්ෂයක් තියෙනවමයි. එතෙන්ට තමයි මේ යන්නේ. මේ අරගල සටන් විසින් තමයි ඔය යම් පමණකට බාල වෙලා තියෙන්නේ. ඒ නිසා ගැටලුව විසඳුණාද? නැහැ. විසඳෙනවද? විසඳෙන්නෙත් නැහැ. අපිටත් තියෙන අල්ලගෙන යන්න. සටන අල්ලගෙන යන්න. රාජපක්ෂට විසඳන්න පුළුවන්ද? බෑ. විසඳන්න බෑ. ධනපති ආණ්ඩුව වලට දැන් විසඳන්න බෑ. ඒක තමයි ඇත්ත කාරණේ. නමුත් එච්චර ලොකු සාකච්ඡාවකට කරුණු කියන්න මම උත්සාහ කරන්නේ නැහැ. මූලික වශයෙන් ගත්තොත් අපි දැනට එල්ලිලා ඉන්න සාකච්ඡාව, එල්ලිලා ඉන්න සටන, කරගෙන යන සටන තුල තාම ප්‍රශ්න විසඳලා නැහැ. අපි ආණ්ඩුවට ඍජුව කියනවා බැංකුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ණය ලබා ගැනීමට පුළුවන් වෙනසේ චක්‍රලේඛයක් නිකුත් කරන්න එදාට විතරයි දැනට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. ළඟම විසඳෙන තැන එච්චරයි. අන්න ඒ සඳහා මැදිහත් වෙන්න කියලා අපි ජනාධිපතිතුමාට දැනුම් දෙන්න කැමති. අපි ඉදිරියේදී ලිඛිතවත් දැනුම් දෙනවා. දැන් බොලියාවේ නෙවෙයි ඉන්නේ. මේ ඉඳන් කියන්න පුළුවන්. ටක් ගාලා. අන්න එතෙන්ට අපි මේක මේ ඒ කියන්නේ ළඟ තැන එතන බවට පත් කරමු. ඒ සඳහා මැදිහත් වෙමු. සටන දිගටම අත්තරින් නැතුව අරගෙන යමු. ඒ සඳහා මැදිහත් වෙන්න සියලු දෙනාටම ආරාධනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.